බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙනවා සීල සංස්කාර ධර්මයන් අනිත්‍ය බව. ඒ වගේම සීල සංස්කාර ධර්මයන් අස්තිර බව. සංස්කාරයන්හි අස්වැසීමක් නැති බව බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙනවා. ඒ නිසා නුවණැති මිනිසුන් වේවා දෙවියන් වේවා ඒ සංස්කාරවල අනිත්‍ය භාවය, අස්තිර භාවය, අස්වැසීම් රහිත බව දැනගන්න ඕන, දැක ගන්න ඕන. එයින් නිදහස් වීම පිණිස උත්සාහ කරන්න ඕන. සංස්කාර වලින් නිදහස් වෙන්න නම් එහි අස්තිර භාවය, අනිත්‍ය භාවය දැනගෙන දැක ගන්න ඕන. මේ භාගතුන් වහන්සේගේ අවබෝධය යමෙක් දරාගත්තොත් ඒකාන්තයෙන් සංස්කාර අනිත්‍යයි කියලා දැනගන්න, දැක ගන්න පුළුවන්කම තියෙනවා. නමුත් සියලු සංස්කාර වල අනිත්‍ය භාවය දකිනවා කියන එක කොහොමද කරන්නේ කියන එක බුදුරජාණන් වහන්සේ තමයි දන්නේ. සාමාන්‍ය මනුස්සයාට ඒක හිතන්නවත් පුළුවන් එකක් නෙවෙයි. ඉතින් ඒ ගැන අපි තේරුම් ගන්න ඕන බුදුරජාණන් වහන්සේගේ වචනය පිළිපැදීම, ශ්‍රද්ධාව මිනිසෙක් ඒකාන්තයෙන්ම නිසක භාවයට පත් කරන්න සමර්ථ වෙනවා. ශ්‍රද්ධාවෙන් තොරව මේ ලෝක විශ්ය පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිගැනීමෙන් තොරව දුකෙන් නිදහස් වීමක් ලබන්න බෑ. සංස්කාරවල ස්වභාවයේ තේරුම් ගන්න, එහෙම නැත්නම් සංස්කාරවල මුළුමනින් නිදහස් වෙන්න ශ්‍රද්ධාවෙන් තොරව පුළුවන්කමක් නැහැ. ශ්‍රද්ධාවෙන් තමයි ඒක පටන් ගන්න තියෙන්නේ. බලන්න අද අපි දේශනා දෙකක තිබෙන කරුණු කියලා දෙන්න කල්පනා කළා. පහුගිය දවස්වල අපි දිගටම කතා කළේ ඡන්දය ඇති කර ගැනීම, ඡන්දය සම්පූර්ණ කර ගැනීම පිළිබඳව එහි වැදගත්කම ගැනයි කතා කළේ. භික්ෂුන් වහන්සේ නමක්, එහෙම නැත්නම් බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවක වූ සංඝ රත්නයට අයිති ශ්‍රාවකයන් වහන්සේ නමක් ඡන්දේ ඉපදීමෙන්ම ශ්‍රාවකත්වයේ ඇති කරගත්ත කෙනෙක් වෙන්න ඕන. ඡන්දයෙන් තොරනම්, එහෙම නැත්නම් රාග දේශ මොහ දුරු කිරීමේ කැමැත්තෙන් තොරනම්, නිවන අවබෝධ කිරීමේ කැමැත්තෙන්, අරහත්ත්වයටපත් වීමේ කැමැත්තෙන් තොරනම් ඔහුට භික්ෂු බවක්, එහෙම නැත්නම් ශ්‍රාවක බවක් ඇත්තේ නැහැ. ඒ නිසා භික්ෂුන් වහන්සේ නමකගේ එකම බලාපොරොත්තුව, ප්‍රාර්ථනාව, කැමැත්ත විය යුත්තේ මුළුමනින්ම රාග ද්වේෂ මොහ දුරු කර ගැනීම, අරහත්ත්වයටපත් වීම ගැන තියෙන කැමැත්ත. ඡන්දය ගැන අයි විදියට දැනගන්න. ඒ ගැන අපි පහුගිය කාලේ දිගටම කතා කළේ. ඒතරේ ඡන්දය ඇති කර ගැනීමේදී, ඡන්දය වැඩිීමේදී, ඡන්දය සම්පූර්ණ කර ගැනීමේදී සංස්කාරවල අනිත්‍ය බව දැන ගැනීම, දැක ගැනීම උවමනයි. සංස්කාර අනිත්‍යයි කියලා තේරෙන්නේ නැත්නම්, පිළිගන්නේ නැත්නම් එයින් නිදහස් වෙන්න හිතක් ඇති වෙන්නේ නැහැ. යම්ම සංස්කාරයක් අනිත්‍යයි කියලා පිළිගන්නේ නැත්නම්, යම්ම සංස්කාරයක් නිට්ටයයි කියලා පිළිගන්නවා නම්, කුමන හෝ සංස්කාරයක් නිට්ටයයි කියලා පිළිගන්නවා නම් දුකේ නිදහස් වීමක් ලබන්න බෑ. ධර්මෙහි බැස ගැනීමක් වෙන්නේ නැති බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. නේද? අපි ඒ ගැන කතා කළා, ඉගෙන ගත්තා. එතකොට සියලු සංස්කාර කෙරෙහි නිබ්බිදාවට පත්වීම පිණිස සංස්කාරවල අනිත්‍ය බව, අස්තිර බව, අස්වැසීම් රහිත භාවය දැනගන්න ඕන, තේරුම් ගන්න ඕන, දකින්න ඕන. ඒ විදිහට සංස්කාරවල අනිත්‍ය භාවය, අස්තිර භාවය, අස්වැසීම් රහිත භාවය යමෙක් දකීද, යමෙක් දැනගනීද, දකීද ඒ සමගම ඔහු නිබ්බිදාවට පත් වෙනවමයි.
සියලු සංස්කාර අනිත්‍යයි කියලා දැකීම සමගම නිබ්බිදාවටපත් වෙනවා. ඒක තමයි ධර්මය. ඒක තමයි ස්වභාවය. ඒතරේ සියලුම සංස්කාර ධර්මයන් ගැන ඒවා යථා ස්වභාවය ගැන තේරුම් ගැනීමේදී බුදුරජාන් වහන්සේගේ අවබෝධය පිළිගැනීම අවශ්‍යමයි. මක්නිසාද බුදුරජාන් වහන්සේ තමයි ධර්මස්වාමී වෙන්නේ. සමස්ත ලෝකයේ කුමක්ද? ඒ ලෝකයේ අපි නිදහස් වීම පිණිස කටයුතු කරන්නේ කොහොමද කියන එක මුදින්ම දන්නේ, සම්පූර්ණයෙන් දන්නේ, පිරිසුදු විදිහටම දන්නේ බුදුරජාන් වහන්සේ. ඒ නිසා බුදුරජාන් වහන්සේගේ වචනේ බය නැතුව පිළිගන්න අපිට පුළුවන්කම තියෙන්න ඕන. ඇත්තටම බුදුරජාන් වහන්සේගේ වචනේ පිළිගන්න කෙනාට බයක් නැහැ. සැකක් නැහැ. ඔහුට මේ සුවය මිසක සුව පහසුව මිසක කිසිම සැකක් බයක් ඇති වෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ වචනේ පිළිගැනීමෙන්. ඒතරම්ම සුවය පහසුව නිදහස කියන දේ බුද්ධ වචනේ පිළිගන්න කෙනා තුළ පවතිනවා. අපි අර කලිනුත් ඔයගොල්ලන් කියලා තියෙනවා අම්මගේ තුරුලේ ඉන්න කිරි දරුවා වගේ. ඔහුට බයක් සැකක් කිසිවක් නැහැ. ඊටාම නිදහස්ව වාසය කරන කෙනෙක්. අපිට මුළු ලෝකෙම ගිනි අරන් කියලා අම්මගේ තුරුලේ ඉන්න දරුවට ඒක ප්‍රශ්නයක් නෙවෙයි. නේ? ලෝකෙම ගිනි අරන් තිබ්බත් අම්මගේ තුරුලේ ඉන්න දරුවට ඒක ප්‍රශ්නයක් බවට පත් වෙන්නේ. ඒ වගේ තමයි බුදුරජාන් වහන්සේගේ ලයේ උපන් දරුවා බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයා බුදුරජාන් වහන්සේගේ වචනේ පිළිගත් කෙනාට තිබෙන නිර්භය භාවය, නිසක භාවය, නිදහස් භාවය අන්න ඒ වගේ එකක්. ඒ නිසා බුද්ධ වචනය ගැන ඉතා හොඳින් සතුරු සිතින් ඒ බුද්ධ වචනේ අනුමෝදන් වෙන්න. අද අපි කියලා දෙන දේශනාව ලෝකාන්ත ගමන සූත්‍රය. පළවෙනි දේශනාව අපි කියන්නේ ලෝකාන්ත ගමන සූත්‍රය. මේ දේශනාව තිබෙන්නේ සංයුත්ත නිකාය 4 පොත් වහන්සේ තුල. මේ දේශනාවේදී මේ විදිහට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. නාහම් භික්ඛවේ ගමනේන ලෝකස්ස අන්තං ඥාතේයං දත්තේයං පත්තේයන්ති වදාමි. මහණෙනි, ගමනින් ලෝකේ අන්තය දැනගන්න පුළුවනි කියලා, දැක ගන්න පුළුවනි කියලා, අන්තයට පැමිණෙන්න පුළුවනි කියලා මම කියන්නේ නැහැ. ගමනින් ගිහිල්ලා ලෝකේ අන්තය දකින්න, දැනගන්න සහ අන්තයට පැමිණෙන්න පුළුවනි කියලා මම කියන්නේ නැහැ. නචපනහම් භික්කවේ අප්පත්වා ලෝකස් අන්තං දුක්ඛස්ස අන්ත කිරියං වදාමීති. ඒ වගේම මහණෙනි, ලෝකේ අන්තය නොදක, ලෝකේ අන්තයට නොගොස් දුකෙහි කෙරවල කිරීමක්ද මම නොකියමි කියලා භාග්‍යවතුන් වහන්සේ පෙන්නනවා. එක්තරා භික්ෂුන් වහන්සේ පිරිසක්කට මේ විදිහට භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කරනවා. කොහොමද කියන්නේ? මහණෙනි, ලෝකයේ අන්තයට මේ ගමනින් ගිහිල්ලා ලෝකයේ අන්තය දැනගන්නවත්, දැක ගන්නවත්, අන්තයට යන්න පුළුවන් කියලා මම කියන්නේ නැහැ. නමුත් මහණෙනි, ලෝකයේ අන්තයට නොගොස් නොපැමිණ දුකෙහි අන්තයක් අවසන් කිරීමක් කළ හැකි කියලා මම කියන්නේ නැහැ. එimhe දේශනා කළා භාගතුන් වහන්සේ වැඩ හිටපු ආසනෙ නැගිටලා විහාරයට වඩිනවා. ඒතරේ භික්ෂුන් වහන්සේලා එතන ඒ කරුණ අහගෙන ඉන්න භික්ෂුන් වහන්සේලාට ටික වෙලාවක් ගියන් පස්සේ කල්පනා වෙනවා බුදුරජාණන් වහන්සේ අපට මේ බඳු දෙයක් ප්‍රකාශ කළා. මොකද්ද? මහණෙනි, ලෝකයේ අන්තයට පාගමනින් ගිහිල්ලා, පයින් ගිහිල්ලා ලෝකයේ අන්තය දැනගන්නවත්, දැක ගන්නවත්, ඒ ගමන අවසන් කර ගන්නවත් පුළුවන් කියලා මම කියන්නේ නැහැ. නමුත් මහණෙනි, ලෝකයේ අන්තයට නොගොස් දුකේ කෙලවර කිරීමක් පුළුවන් කියලා මම කියන්නේ නැහැ කියලා දැන් දේශනා කරනවා.
දේශනා කරන් පස්සේ ඒ භික්ෂුන් වහන්සේලා නිහඬව අහගෙන හිටියා. භාග්‍යතුන් වහන්සේ ටික වෙලාවක් වැඩ ඉඳලා ආසනෙන් නැගිටලා විහාරයට වැඩියා. දැන් සිද්ධිය මතකද? තේරුණාද? භාග්‍යතුන් වහන්සේ වැඩම කළ ටිකකින් ඒ භික්ෂුන්ට මතක් වෙනවා, සිහි වෙනවා. හරි වැඩේනේ භාග්‍යතුන් වහන්සේ මේ බඳු ධර්මයක් දේශනා කළා. අපට විස්තරي තේරුන්නේ නැහැ. දැන් මොකද කරන්නේ? දැන් භාග්‍යතුන් වහන්සේ වැඩම කළා. ඊට පස්සේ මේ භික්ෂුන්ව කල්පනා වුණා අපි මේක දැන් කාගෙන්ද අහගන්නේ? ඊට පස්සේ මතක් වුණා ආනන්ද සාමින් වහන්සේ භාග්‍යතුන් වහන්සේ බොහොම වර්ණනා කරපු මහා ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේ නමකට වර්ණනා කළා තියෙනවා. ඒ වගේම අනිකුත් භික්ෂුන් වහන්සේලාත් බොහොම ගරු බුහුමන් කරනවා මේ කෙටියෙන් කියලා දෙන දෙයක් විස්තර කරන්න පුළුවන් මහා ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේ නම. ඒ නිසා අපි උන්වහන්සේ ළඟට ගිහිල්ලා මේ කරුණ අහමු කියලා උන්වහන්සේලා කතා වුණා. කතා වෙලා ආනන්ද ස්වාමීන් වහන්සේ මුණ ගැහෙන්න වැඩියා. වැඩලා ආනන්ද ස්වාමීන් වහන්සේ මේ සිද්ධිය කිව්වා. අනේ ස්වාමීනි භාගතුන් වහන්සේ අපිට මේ විදිහට මේ කෙටියෙන් අනුශාසනාවක් කළා. මොකද්ද? ලෝකේ පාගමනින් එමෙතන ගමනින් ලෝකේ අන්තයට යන්ට එමෙතන අන්තයට ගිහිල්ලා අන්තයේ දකින්න දැක ගන්නට දැනගන්නට සහ අන්තයට පැමිණීම පුළුවන් කියලා මම කියන්නේ නැහැ. නමුත් ලෝකේ අන්තයට නොගොස් දුකෙහි කෙලවර කිරීමක් කරගන්න පුළුවන් කියලා මම කියන්නෙත් නැහැ. කියලා ඒ විදිහට දේශනා කළා. භාග්‍යවතුන් වහන්සේ විහාරයට වැඩියා. අපිට මේකේ විස්තරයක් අහගන්න බැරි වුණා. අනේ ස්වාමීන් වහන්සේ අපිට මේක කියලා දෙන්න. කියලා ආනන්ද ස්වාමීන් වහන්සේට කිව්වයි භික්ෂුන් වහන්සේලා ගිහිල්ලා. ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ කිව්වා බුදුරජාණන් වහන්සේ තමයි ධර්මස්වාමී. අපි මේ සියලු දේම භාග්‍යවතුන් වහන්සේගෙන් අහගෙන තමයි දැනගන්න ඕනේ. ඒ නිසා මේක බුදුරජාණන් වහන්සේගෙන්ම තමයි අහගෙන දැනගන්න වටින්නේ. එහෙම තමයි හොඳ. කියලා ප්‍රකාශ කළා. ඊට පස්සේ ඒ භික්ෂුන් වහන්සේලා යලි කියා සිටි අනේ සාමීනි ඒක ඇත්ත අපි පිළිගන්නවා භාගතුන් වහන්සේ තමයි ධර්මයේ දන්නේ භාගතුන් වහන්සේ තමයි සිළු දේම අපට කියලා දෙන්නේ අපි ඒකාන්තයෙන් පිළිගන්නවා අපි ඒක ගැන වාදයක් කරන්නේ නැහැ. නමුත් භාගතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ ගැන වර්ණනා කළා තියෙනවා. අනික් භික්ෂුන් වහන්සේලාත් ආනන්ද ස්වාමීන් වහන්සේව වර්ණනා කරනවා. හිතා කෙටියෙන් කිව් දෙයක් විස්තර කළා කියන්න පුළුවන් නේ කියලා. ඒ නිසා අපිට හිතවත් මේක අපිට විස්තර කළා දෙනවා නම් හොඳයි. ඒ නිසා අනේ ස්වාමීනි මේක කියලා දෙන්න. කියලා ඉල්ලා සිටියා. එimhe කිව්වට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ එහෙනම් හොඳයි මම කියලා දෙන්නම්. මේ විදිහටයි මම මේ කරුණ දන්නේ කියලා අහගන්න කියලා කිව්වා. කියලා මේ විදිහට කියනවා. යේනකෝ ආවසෝ ලෝකස්මින් ලෝක සංඤී හෝති ලෝකමානි මහණෙනි ලෝකයේහි යමක් නිසාද ලෝකය කියලා හැඟෙන්නේ ලෝකය කියලා දැනගන්නේ අයං උච්චති ආර්යස්ස විනයේ ලෝකෝ ආං ඒක ලෝකෙහි ආර්ය විනයෙහි ඒට ලෝකය කියලා කියනවා. ආයුෂ්මතනේ ලෝකෙහි යමක් නිසාද ලෝකෙහි ලෝකය කියලා හඳුනගන්නේ ලෝකය කියලා දැනගන්නේ අන්න ඒ දෙය ආර්ය විනයෙහි ලෝකය කියලා හඳුන්වනවා කියලා දැන් විස්තර කරනවා. චක්කුණකෝ ආවසෝ ලෝකස්මින් ලෝක සංඤී හෝති ලෝකමානි. එවත්නි ඇස නිසා ලෝකය කියලා දැනගන්නවා ලෝකය කියලා හඳුන ගන්නවා. සෝතේනකෝ ආවසෝ ලෝකස්මින් ලෝක සංඤී ලෝක හෝති. එවත්නි කන නිසා ලෝකෙහි ලෝකය කියලා හඳුන ගැනීමත් ලෝකය කියලා දැන ගැනීමත් සිදු වෙනවා. ඒ වගේ නාසය නිසා ලෝකෙහි ලෝකය කියලා දැන ගැනීමත් හඳුන ගැනීමත් සිදු වෙනවා. දිව නිසා ලෝකය කියලා හඳුන ගැනීමත් දැන ගැනීමත් සිදු වෙනවා. කය නිසා ලෝකය කියලා දැන ගැනීමත් හඳුන ගැනීමත් ලෝකයේ සිදු වෙනවා. මානින කෝ ආවසෝ ලෝකස්මින් ලෝක සංඤී හෝති ලෝකමානි. එවත්නි මේ සිත මනස නිසා ලෝකෙහි ලෝකය කියන හැඟීමත් ලෝකය කියලා දැන ගැනීමත් සිද්ධ වෙනවා. අයං උච්චති ආර්යස්ස විනේ ලෝකෝ. ආයුෂ්මතුනි ආර්ය විනේ ලෝකය කියලා කියන්නේ මෙන්න මේට.
කියලා ප්‍රකාශ කරනවා. ඒතර ඒ විදිහට කියලා දුන්නාන් පස්සේ ඒ භික්ෂුන් වහන්සේලා බොහොම සතුටින් අනුමෝදන් වෙලා මේ කරුණ යලි භාගතුන් වහන්සේ ළඟට ගිහිල්ලා ඒ භික්ෂුන් වහන්සේලා ප්‍රකාශ කරනවා ස්වාමීනි භාගතුන් වහන්සේ අපට කෙටියෙන් මේ විදිහට කිව්ව කරුණ අපට විස්තර අහගන්න බැරි වුණා. අපි ආනන්ද ස්වාමීන් වහන්සේ මුණ ගැහිලා අපි මේ ගැන ප්‍රකාශ කළා අපට මේක විස්තර කර දෙන්නට ඉල්ලා සිටියා. ඒ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ අපට මෙන්න මේ විදිහට මේක ප්‍රකාශ කළා විස්තර කරලා දුන්නා කියලා භාගතුන් වහන්සේට මේ කරුණ කිව්වා. ඒ වෙලාවේදී භාගතුන් වහන්සේ ඊටාම ඉහලින් ඒ කරුණ ගැන ප්‍රශංසා කළා. ආනන්ද ස්වාමීන් වහන්සේ ගැන වර්ණනා කළා. ආනන්ද ස්වාමීන් වහන්සේ බොහොම ප්‍රඥාවන්ත මහා ප්‍රඥාවන්ත කෙනෙක්. ඒ නිසා මේ ආනන්ද වික්ෂුන් වහන්සේ කිව් දේ හරියටම හරි මගෙන් ඇහුවනම් මමත් ওই විදිහටම යෝග කියන්නේ. ඕක හරි කියලා දෙනවා. උතර බලන්න ඒ කිව්ව කරුණ අපිට අපේ දහම් දැනුම පෝෂණය කරගන්නට මේ කරුණ උදව් කරගන්න ඕන. මේක දැනගන්න ඕන. මේ බුදුරජාන් වහන්සේ ලෝකය මෙයයි කියලා ලෝකයේ කෙරවල දැන ගැනීම පිණිස අපට පෙන්වා දුන් ධර්මයක්. මොකද දැන් අපි ධර්මයේ ඉගෙන ගන්න අය අපි මෙතෙක් ඉගෙනගෙන තියෙනවා. අපි මේ වෙනකොට ඉගෙනගෙන තියෙනවා. සීල සංස්කාරවල අනිත්‍ය, සීල සංස්කාරවල අස්තිර භාවය ගැන දැනගන්න පුළුවන් නම්, දැක ගන්න පුළුවන් නම් සීල සංස්කාර කෙරෙහි නිබ්බිදාවට පත්වීම පුළුවන්, පත්වීමට පුළුවන්. එහෙම නැත්නම් සීල සංස්කාර කෙරෙහි කලකිරෙන්න නම් එහි තියෙන ඇල්ම දුරු කරගන්න නම් සියලුම සංස්කාර වල අනිත්‍ය භාවය දැනගන්න ඕන. නේද? ඒක සීල සංස්කාර කිව්වහම කෙරවලක් තියනවද? කෙරවලක් නැහැ. දැන් අපි ඊයේ පෙරේදා ඉගෙනගත්ත දේශනා තුළ බලන්න මේ බ්‍රහ්ම ලෝක ගැන ඉගෙන ගත්තානේ. ඒතර මහා බ්‍රහ්මයාගේ වෙනස් වීම දැනගන්න නේද? ඒතර මහා බ්‍රහ්මයාගේ වෙනස් වීම විපරිණාමය ගැන දන්නා ශ්‍රාවකයා ඒ ගැන නිබ්බිදාවටපත් වෙනවා. අල්ම දුරු කර ගන්නවා. ඒ මහා සැප ගැන අල්ම දුරු කර ගන්නවා. ඒතර මේ ලෝකයේ සියලු ලෝකයේ කිව්වම කෙරවලක් හොයන්න පුළුවන්. කෙරවලක් හොයන්න බෑ. ඉතින් ඒ නිසා අපිට ඒ සියලු සංස්කාර ගැන අල්ම දුරු කර ගන්නට සියලු සංස්කාර ගැන නිවැරදි පිරිසිදු දැනුමක් තියෙන්න ඕන. දැන් බලන්න භාගතුන් වහන්සේ කොහොමද කියලා දෙන්නේ? නාහම්බික්කවේ ගමනේන ලෝකස්ස අන්තං ඥාතේයං දට්ඨේයං පත්තේයන්ති වදාමි. මහණෙනි ගමනින් ලෝකේ අන්තය දැනගන්න පුළුවනි, දැක ගන්න පුළුවනි, ඒ අන්තයට පැමිණෙන්න පුළුවනි කියලා මම කියන්නේ නැහැ. නචපනහම් බික්කවේ අප්පත්වා ලෝකස්ස අන්තං දුක්ඛස්ස අන්ත කිරියං වදාමි. මහණෙනි ලෝකේ අන්තයට නොගොස් අන්තයට නොපැමිණ දුකෙහි අන්තයක් අවසන් කිරීමක් කරන්න පුළුවන් කියලාත් මම කියන්නේ නැහැ කියලා. ඉතින් මේ කරුණම රෝහිතස්ස කියලා දෙවි කෙනෙක් භාගතුන් වහන්සේගෙන් අහනවා. රෝහිතස්ස කියලා දෙවි කෙනෙක් දවසක් භාගතුන් වහන්සේ මුණ ගැහෙන්න පැමිණෙනවා. පැමිණිලා භාගතුන් වහන්සේ මේ කරුණ අහනවා. මේක තියෙන රෝහිතස්ස සූත්‍රයේ මේ කාරණය සිද්ධ වෙන්නේ සවැත් නුවරදී. භාගතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්නකොට රෝහිත කියලා දෙවි කෙනෙක් භාගතුන් වහන්සේ මුණ ගැහෙන්න පැමිණෙනවා. පැමිණිලා මේ කරුණ අහනවා. මේ දේශනාව මෙහෙමයි තියෙන්නේ. ඒකමන්තං තිතෝකෝ රෝහිතස්සෝ දේවපුත්තෝ භගවන්තං ඒ තදවෝච. එක් පස්සකින් සිටිය රෝහිතස්ස දේවපුත්‍රයා භාගතුන් වහන්සේට මෙන්න මේ කරුණ ප්‍රකාශ කරනවා. යත්තනුකෝ බන්තේ න ජායති න ජීයති
න මීයති න චවති න uppajjati සක්ඛානුකෝසෝ බන්තේ ගමනේන ලෝකස්ස අන්තෝ ඥාතුං වා දට්ඨුං වා පාපුනීතුං වාති. ස්වාමීනි භාගතුන් වහන්සේ ලෝක යම් තැනක යම් ලෝකේ යම් තැනක නූපදීද උපදීන් නැද්ද නූපදීද නොදිරයිද නොමියේයිද චුත වීමක් නැද්ද යලි හට ගැනීමක් නැද්ද ස්වාමීනි අන්නේබඳු කෙරවලක් අන්නේබඳු ලෝකයේ කෙරවලක් කට පාගමනින් යන්න පුළුවන්. ඒකයි මේ අහන්නේ. බලන්න මේ නොනැති දෙවියන් මිනිසුන්ට තියෙන ප්‍රශ්නනේ අපිට තියෙන ප්‍රශ්නේ. අපිට තියෙන ප්‍රශ්න කොයි වගේදනේ? ඒකයි බුදුරජාණන් වහන්සේලා සුදුසු කල්හි ලෝකේ පහළ වෙන්නේ. සුදුසු මිනිසුන් දෙවියන් සිටින කල බුදුරු පහළ වෙනවා. අපි වාසනාවකට මේ ඊතුරු ධර්මයේ සුවඳ දකින්න හරි අපි ඉන්නවා. ඒ බඳු මහා ප්‍රඥාව තියෙන දෙවි මිනිසුන්ගේ වචනේ හරි පවතින කලක අපි ඉන්නවා. අපටත් නුවණක් ප්‍රඥාවක් වාසනාවක් පිනක් තියෙන බව තේරුම් ගන්න. නැත්තම් භාගතුනස මේ ධර්මයේ ඉතුරු කරලා යන්නේ නැහැ. යම් කලක් මේ ධර්මයේ ඉතුරු කරේ පස්චිම වාසීන් තුල නුවණැත්තෝ සිටින බව භාගතුනසේ දන්න නිසා. ඒ නිසා ඕගොල්ල මේ මන්දෝත්සාහය වෙන්න එපා. අපි හරි වැඩි මේ රෝහිත දෙවියෝ තරම් අපි නුවණ නැහැ. මම කිව්වේ එයා නුවණක් තියෙනවා. ඒ අයගේ නුවණ දෙස දැක්කම අපට නුවණ උපදව ගන්න එක පූර්වාදර්ශයක් වෙනවා. නැත්තම් අනේ අපෝයි කියලා කනගාටුවෙන් කඩා වැටලා බඩවැල් වෙලා අපට පින නැහැ අපට මේ ප්‍රඥාව නැහැ කියලා පාරිපුදිය ගැන හරියන්නේ නැහැ. එහෙමනේ ගොඩක් අය කරන්නේ. ඉස්සරහට නම් මහා ප්‍රඥාවක් තිබුණා අපිට නැහැ කියලා හිතනවා. ඒ කෙනෙක් දෙන්නේ දැකලා ඉස්සරත් මෙහෙම කට්ටිය මම ඉස්සර කට්ටියගේ සමහරවත් කියන්නම් කොයිලාවක ඉස්සරත් අපිටත් වඩා අන්ත කට්ටිය ඉස්සරත් හිටියා. නමුත් මහා ගැඹුරු ප්‍රඥාව කට්ටිය ඉස්සරත් හිටියා. ලෝකේ මේ ඒ කාලේ සියලු දෙනා ප්‍රඥාවන්තයි මේ කාලේ සියලු දෙනා ප්‍රඥාවෙන් තොරයි කියලා හිතන්නේ නැහැ. භාගතුන් වහන්සේ ලෝකයේ දෙස දැක්කේ කොහොමද? නෙළුම් පොකුණක් වගේ කියලානේ. මතකද අපි ඒක අහලා තියෙනවා. ඒතර හැම නෙළුම් පොහට්ටුවක්ම එළියට ඇවිල්ලා නැහැනේ. හැමදම එක දවසක් නෙළුම් පොහට්ටු ටික ඔක්කොම එළියට ඇවිල්ලා පහවදාට සියල්ලම පොළො මේ යට තියෙනවද? එහෙම නැහැ නේද? නෙළුම් විලේ නේද? හැමදාම උඩට ආපු නෙළුම් පොහට්ටු තියෙනවනේ. ඒකද ඒ කාරණයෙන් දැනගත්තේ. දැනගන්න ඕනේ නේද? එහෙනම් එදත් ඒ ඉහළට ආපු නෙළුම් පොහට්ටු තිබුණා. අදත් තියෙනවා. හෙටත් තියෙනවා. නේද? එහෙනම් අපි ආන්ගේ විදිහට අපි ගැන මධ්‍යස්ථ සිත ඇති කර ගන්න ඕන. අපි ඒ කාලේ නම් හරි නුවණ තියෙන කට්ටිය හිටියා. ඒ කාලේ හරි පින තියෙන කට්ටිය හිටියා. අපට දැන් මේ කාලේ අපට නුවණ නැහැ. අපිට පින නැහැ කියලා අපි ගැනම නිකන් අව탁සීරුවක් කරගෙන අපි දුර්වල වෙලා මේ පාරේ දිගා වෙන්න හොඳ නැහැ. නේද? එහෙම වෙන්න ඕනේ නැහැ. අපි අදි탁සීරුට එන්න ඕනද? අදි탁සීරුෙන් අපිට කිසිම සුදුසුකමක් නැහැ. ඒක අපි තේරුම් ගන්න ඕනේ. එහෙම වුණොත් ඒක නිකන් පාරේ බුදිය ගන්න ඊට වඩා හොඳයි. අදි탁සීරුට එනවට වඩා පාරේ බුදිය ගැනීම හොඳයි. මොකද අදි탁සීරු එන්න කිසිසේත් අපිට පුළුවන්කමක් නැහැ. අපි බුදුරජාන් වහන්සේ පිරිනොම් පාලා බොහෝ කලකට පස්සේ ඉපදී සිටින පින් මාත්‍රයක් තිබෙන. නමුත් ඒ පින පොඩි එකක් නෙවෙයි ලොකු පිනක්. පොඩි කියලා කනගාටු වෙන්න එපා. ලොකු පිනක්. මක් නිසාද? අපට පිනක් තියෙන නිසා තමයි තාම බුදුරජාණන් වහන්සේ ශාසනය හොඳින් තියෙන්නේ. ඒ ශාසනය හොඳින් තියෙන කලක අපි ඉන්නවනම් අනිවාර්යෙන් පින් තියෙනවා. ඒ විදිහට අපි කරුණු සලකලා නුවණින් යුක්තව තේරුම් ගන්න ඕන. විමසා බලා තේරුම් ගන්න ඕන. නොවිමසා නොදැන තේරුම් ගත්තොත් අපායයි. විමසා බලා තේරුම් ගන්න කෙනාට අපාය නිදහස් වෙන්න පුළුවන්. නොවිමසා නොදැන කරුණු ගන්න කෙනාට අපායෙන් බේරෙන්න පුළුවන් කමක් නැහැ. ඉතින් බලන්න මේ රෝහිතස් කියන දිව්‍ය පුත්‍රයා ඇවිදින් අහන කරුණ භාගතුන් වහන්සේ අහන්නේ කොහොමද? යත්තනුකෝ බන්තේ න ජායති න ජීයති න මීයති න චවති න uppajjati
සක්කානුකෝසෝ භන්තේ ගමනේන ලෝකස්ස අන්තෝ ඥාතුන් වා දට්ඨුන් වා පාපුනීතුන් වා. ස්වාමීනි භාගතුන් වහන්සේ ලෝකේ යම් තැනක නූපදීද ඉපදීම නැද්ද නොදිරයිද නොමියේද චුත වීමක් නැද්ද යලි හට ගැනීමක් නැද්ද අන්නේ බඳු අන්තයකට අන්නේ වගේ අන්තයකට කෙරවලකට පාගමනින් යන්න පුළුවන්ද කියලා තමයි මේ අහන්නේ. අපිට නම් හිතා ගන්න බැරි ඉදිරි ප්‍රශ්නනේ. නමුත් මේ ප්‍රශ්න අපට හරිය උදව් වෙනවා අපේ දැනුම පිරිසිදු කරගන්න නේද? ඊට පස්සේ භාගතුන් වහන්සේ දේශනා කරනවා යත්තනකෝ ආවසෝන්න ජායති න ජීයති න මීයති න චවති න උප්පජ්ජති නාහං තං ගමනේන ලෝකස්ස අන්තං ඥාතේයං දත්තේයං පත්තේයන්ති වදාමි. මේ එවත්නි ලෝකේ නොයිපදෙන නොදිරෙන නොමියෙන චුත වීමක් නැති යලි හට නොගන්නා වූ කෙරවලකට පාගමනින් ගිහිල්ලා එබඳු තැනක් දැනගන්න දැකගන්න එබඳුන් පැමිණෙන්න පුළුවන් කියලා මම කියන්නේ නැහැ. ලෝකේ යම් ඉපදීමක් නැද්ද? දිරීමක් නැද්ද? මිය යෑමක් නැද්ද? චුත වීමක් නැද්ද? යලි හට ගැනීමක් නැද්ද? අන්න එබඳු අන්තයකට එබඳු අන්තයක් පාගමනෙන් ගිහිල්ලා දැනගන්න පුළුවන්, දැකගන්න පුළුවන්, එබඳු තැනකට පැමිණෙන්න පුළුවන් කියලා මම කියන්නේ නැහැ කියලායි මේ භාගතුන් වහන්සේ පෙන්නන්නේ. ඊට පස්සේ දේව පුත්‍රයා උත්තර දෙනවා ස්වාමීනි භාගතුන් වහන්සේ ආශ්චර්යයි. ස්වාමීනි අద్භූතයි. ස්වාමීනි යම් තැනක නූපදීද නොදිරයිද නොමියේද චුත වීමක් නොවේද හට නොගනීද අන්නේ බඳු කෙරවලක් පාගමනින් ගිහිල්ලා දැකිය හැකිය දැක්ක හැකිය පැමිණිය හැකියයි මම නොකියමි යන මේ භාගතුන් වහන්සේ විසින් වදාන ලද්දේ කියලා එයා ඒ දෙවියන් සතුටු වෙනවා. එතකොට මේ ඒ භාගතුන් වහන්සේගේ වචනයේට මේ දෙවියන් ගොඩාක් සතුටු වෙනවා ස්වාමීනි ආශ්චර්යයි අద్භූතයි කියලා. එයා ඒතරේ පිළිගත්තයිනේ. මොකද්ද පිළිගත්තේ? පාගමනින් ගිහිල්ලා ලෝකේ යම් ඉපදීමක් නැති, වයසට යෑමක් නැති, මිය යෑමක් නැති, චුත වීමක් නැති, යලි හට ගැනීමක් නැති ඒ කෙරවලක් තියෙන තැන, ඒ කෙරවකට අන්තයකට, ඒ බඳු අන්තයකට පාගමනින් ගිහිල්ලා ඒ බඳු තැනක් දැනගන්න, දැකගන්න ඒ බඳු තැනකට පැමිණෙන්න බෑ කියන එක ඔහු පිළිගන්නවා. ඊළඟට ඒ දෙවියන් කියනවා ස්වාමීනි මේ පෙර ඉස්සර වෙච්ච සිද්ධියක් මම කියන්නම්. ඒ දෙවියන් භාගතුන් කියන ඉස්සර වෙච්ච සිද්ධියක් කියන්නම්. ස්වාමීනි මම භෝග පුත්‍ර කියන්නේ භෝග කියන කෙනෙකුගේ භෝජ කියන කෙනෙකුගේ පුතා වෙලා ඉපදිලා තියෙනවා. රෝහිතස්ස කියලා තවුසෙක් කියලා ඉපදිලා තියෙනවා ඉස්සර ඒ දෙවියන් කලින් ජීවිතය ගැන කියන්නේ. භෝග කියන කෙනෙකුගේ භෝජ කියන කෙනෙකුට දාව ඉපදිලා තියෙන රෝහිතස්ස කියලා. ඒ කාලේ තාපස කෙනෙක්. ඒ තාපසයන්ට 이르දියක් තිබිලා තියෙන අහසෙන් යන්න පුළුවන් 이르දියක්. එතකොට ඒ 이르දියෙන් යන්න පුළුවන් තවුසගේ ශක්තිය ගැන එයා කියනවා ස්වාමීනි භාගතුන් වහන්සේ ඊටාම පුහුණු වෙච්ච ශක්තිමත් දුනු ආයෙක් හොඳට පුරුදු වෙච්ච දුනු ආයෙක් ශක්ති සම්පන්න දුනු ආයෙක් ඊටා සහැල්ලු ඊතලයකින් තල් ගහක් පසාරු කරගෙන යන්න විදින්න පුළුවන් අන්නේ බඳු හයියක් මට තිබ්බා කියලා. තල් ගහක් කියන්නේ ලොකු ගහක්, ලොකු මහ ගහක්. බොහොම ශක්තිය තියෙන මහ ගහක් තල් ගහ කියන්නේ. අද සාමාන්‍ය හොයාගන්න දකින්න බෑ නේද? පරණ ගම්වල තියෙනවා කවුරුත් දැකලා ඇති. ලොකු මහ ගහක්.
ඒතරේ මහා තල්කඳ සහල්ලු ඊතලයකින් පසාරු කරන් යන්න විදින්න විශාල හයියක් ඕනනේ. ඒ වගේ ඊටාම හොඳින් පුහුණු වෙච්ච ශක්ති සම්පන්න දුනු අයකට ඒ තල්ගහ පසාරු කරන්න විදින්න පුළුවන්. අන්න ඒ වගේ හයියක් මේ ශක්තියක් මේ රෝහිතස්ස කියන තාපසයට තිබුණයි කියලා ඔහු කියනවා. ඔහු කියනවා ස්වාමීනි භාගතුන් වහන්සේ මුහුදේ එක කෙරවලක ඉඳලා අනිත් කෙරවල දක්වා දුරට පය තියන්න පුළුවන් කකුල තියන්න පුළුවන් යාට. ඒ කියන්නේ ගොඩාක් ඈතට පා තියන්න පුළුවන්. අපිට නම් අඩියක් වගේනේ. මේ රෝහිතස්ස කියන තාපසයට අඩිය තියන්න පුළුවන්. 이르දි බලය. මුහුදේ එක කෙරවලෙන් අනිත් කෙරවලට එක අඩියක් තියන්න පුළුවන්. එච්චර දුරට පය තියන්න පුළුවන්. ස්වාමීනි භාගතුන් වහන්සේ මම ඒ පාගමනින් ලෝකයේ කෙරවලට යන්නම් කියලා ආසාවෙන් යන්න පටන් ගත්තා කියනවා. හරි? දැන් එයාගේ ජවය බලන්නකො. ජවය කොයි වගේද? අර දක්ෂ දුනුවායෙක් ඊතලයකින් තල් ගහක් පසාරු කරගෙන යන්න විදිනවනේ. අන්නෙච්චර වේගයක් ජවයක් තිබ්බා කියනවා. ඉතින් මෙයාට පුළුවන් කියනවා වේගෙන් ඇවිදින්න. ඒ වේගයේ කොච්චර කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. එයාට පාය තියන්න පුළුවන් කියනවා මුහුදේ එක කෙරවලක ඉඳන් අනිත් පැත්තට. පෙර දිග ඉඳන් අපර දිග මුහුද දක්වා ඈතට පාය තියන්න පුළුවන්. දැන් අපට පාය තිබොත් අඩියක් දෙකක් ඈතනේ තියන්න පුළුවන්. අපි වේගෙන් පැන්නොත් ඒක කියන්නේ වේගෙන් අපි පයින්නවා. පැන්නොත් අඩි දෙක තුනක් තියලා දුවන්න පුළුවන් නේ. දැන් මෙයාගේ වේගය මේ කියන්නේ. මෙයාට පනින්න පුළුවන් මුහුදේ මේ පැත්තෙන් අනිත් පැත්තට පනින්න පුළුවන්. එච්චර වේගෙන් යන්න පුළුවන්. ඉතින් මෙයා අවුරුදු 100ක් ඒ වගේ වේගෙන් දුවගෙන ගියා කියන ලෝකේ කෙරවලට යන්න. එතකොට ඒ අතර කන බොන වෙලාව සහ මල මූත්‍ර කරන වෙලාවල් වගේ විවේක ගන්න වෙලා අරුණ විට අවුරුදු 100ම එක දිගට ලෝකේ කෙරවලට මෙයා දුවගෙන ගියාලු. නමුත් කියනවා ස්වාමීනි භාගතුන් වහන්සේ අවුරුදු 100 අවසානයේ මම මැරිලා වැටුණා. ලෝකේ කෙරවලට මට යන්න බැරි වුණා කියනවා. ඉතින් ඒකයි මෙයා කලින් උත්සාහ කරලා තියෙනවා මෙයා. ඉතින් මේ වගේ උත්සාහයක් ගත්ත කෙනෙක් කලින් ජීවිතේක මෙයා ලොකු උත්සාහ කරන ලෝකේ කෙරවලට යන්න. මෙයාට ලොකු ජවයක් ආවනේ. ලොකු ජවයක් 이르දයක් ලැබුණා. මෙයා හිතුවා මම ලෝකේ කෙරවලට යන්න කියලා. දැන් අද කාලේ ඉන්නේ සාමාන්‍යයෙන් ලොකුට බරක් උස්සන්න පුළුවන් මිනිස්සයා මම ට්‍රැක්ටරයක් ඇදගෙන යන්නම් කියන උත්සාහ කරන්නේ. මේ එහෙම කට්ටිය ඉන්නව නේද? ලොකු ජවයක් තියෙන මිනිස්සු ඉන්නවා. ඒගොල්ල මොන හරි ඒ වගේ ලොකු වැඩ කරන්න උත්සාහ කරනවනේ. ඒ වගේ මේ රෝහිතස්ස කියන තාපසයට 이르දයක් ලැබුණා. වේගෙන් ඇවිදින්න පුළුවන් 이르දිය ලැබුණා. ඒ වේගේ කොයි වගේද කියලා තමයි කියන්නේ. ඉතින් ඒ වගේ උත්සාහයක් ගත්ත කෙනා තමයි මෙයා බුදු කෙනෙක් පහළ වුණා කියලා දැනගත්ත පස්සේ මෙයා ආවා. බුදුරජාණන් වහන්සේ කියන ආරංචි වෙන්න ඇතිනේ මෙයාට. ආරංචි වුණාන් පස්සේ මෙයා ආවා. ඇවිදින් ඇහුවේ එයාගේ සිද්ධියමයි ඇහුවේ. එයාගේ සිද්ධිය. මොකද එයා කලින් උත්සාහ කරා ලෝකේ අන්තයට යන්න. ඒකයි එයා ඇහුවේ ලෝකේ අන්තයට යන්න පුළුවන් දෙහාන්තයක්. හැබැයි බලන්න එයාගේ නුවණ, එයාගේ ප්‍රඥාව නිකම්ම අන්තයක් ගැන නෙවෙයි අහන්නේ. එයා මේ ලෝකේ යමක් හොයලා තියෙන කෙනෙක් නේද? ඒකයි මේ පේන්නේ. එයි මෙයා තවුසෙක්නේ. මෙයා තවුස් දන් රකපු කෙනෙක්. මෙයා තවුස් දන් රකින්න ඇත්තේ ඇයි මේ? මෙයාගෙන් කලකිරීමක් තියෙන්න ඇතිනේ. ඇයි මේ මැරෙනවා, ලෙඩ වෙනවා, වයසට යනවා. මේවා දැකලා මෙයා තියෙනවා. මේවා දැකලා මෙහෙම තැනක් නැද්ද කියලා මෙයා හොයලා තියෙනවා කියලා තේරෙනවා දැන්. නේද? දැන් මිනිස්සු මේ ගමේ කන්ට නැහැ කියලා නගර හොයන් යන්නේ. නේද? මඩ නැති තැන් නැද්ද කියලා හොයන් යන්නේ. ඔය වගේ සිද්ධියක් මේ. යන්තම් නුවණ තින කෙනා සුව පහසක් හොයනවා. නුවණ තව ටිකක් තින කෙනා තව සුවය හොයනවා. තව ටිකක් නුවණ තින කෙනා තව සුවය හොයනවා. නේද? ඒ වගේ නුවණ ගොඩක් තින කෙනා සුවය ගොඩක් හොයනවා. මෙයාට ගොඩක් නුවණ තිබිලා තියෙනවා ඉස්සරහුම්. මෙයා බලන්නකෝ. මෙයා ඉස්සෙල්ලා බැලුවා මේ ගෙවල් වල මේ සිද්ධිය දිහා බලපුවම මට තේරිච්ච දෙයක් තමයි. මෙයා තවුසෙක්නේ. තවුසවුන් මෙයා තවුස් දන් රකිත 이르දියක් ලැබුණා. 이르දියේ ස්වභාවය තමයි අර දක්ෂ දුනුවායෙක් ඊතලෙන් තල් ගහක් පසාරු කරන් යන්න විදින තරම් හයියක් මේ ජවයක් මෙයාට ආවා 이르දියේ. ඒ වගේ මෙයාට වේගෙන් ඈතට පාය තියන්න බලන් එක 이르දියක් මේ. සාමාන්‍ය හැකියාවක් නෙමෙයි මේ සාමාන්‍ය තවුසෙක්.
නමුත් 이르දියෙන් ලැබුච්ච හයිය මේ කියන්නේ ජවය. හරි? නමුත් මෙයා තවුස්දම් රකින්න ඇත්තේ කාමභෝගී දේ හොයන්න නෙමෙයි නේද? තවුස වෙන්නේ නැහැනේ කම්සප හොයලා. එහෙනම් කාමයන්ට මෙයා කාමයන් ගැන මෙයාට එපා වීමක් වෙන්න ඇතිනේ. නේද? එපා වෙලා මෙයා තවුස්දම් රැක්කා. බණ භාවනා කරා. එතකොට මෙයාට 이르දියක් ලැබුණා. ඒ 이르දියේ ස්වභාවය හරි බල සම්පන්නයි. දැන් මෙයාට එපා වෙන්න ඇත්තේ මොනවද? දැන් අපිට නම් ගමේ එපා වෙලා නගරයට යනෝනේ. ගමේ මේ මිනිස්සුත් එක්ක ඉඳලා හරියන්නේ නැහැ. පයින් යන්න බෑ, කඳු යන්න බෑ, ලිඳෙන් වතුර අදින්න බෑ. මම පයිප් වතුර වලට හුරු යන්න ඕනේ. දරෙන් යන්න බෑ. අපි නගරයට යනවා. මේ ලංකාවත් හරියන්නේ නැහැ. හොඳ පාරවල් තියෙන, හොඳ වාහන තියෙන රටකට යන්න ඕනේ. එහෙම අපි පහසු හොය යනවනේ. ඒ වගේ දැන් මෙයා හොයලා තියෙන පහසුව මොකද්ද? තාපසෙක්ුනේ මෙයාට තේරෙන්නද නේද මිනිස්සු දිරනවා නේද? අඳෝනා දෙනවා. ලෙඩ දුක් ඇති වෙනවා. මේක මොකද්ද මේ කෑවට වැඩකුත් නැහැ, ඇඳට වැඩකුත් නැහැ. කිසි දෙයක් මේකේ හරයක් නැහැ වගේනේ කියලා මෙයා තාපසෙක් වෙන්න ඇතිනේ. එහෙමනේ වෙන්නේ ඉස්සනේ. එයා ගිහිල්ලා ගිහිගේ අතහැලා ගිහිල්ලා මෙයා තනියෙන් වනගත වෙලා බණ භාවනා කරලා තියෙනවා. මේ සිද්ධි මෙතන නෑ. මට මේ මං ඒක අමතර කරුණක් කියන්නේ. තාපසෝ කියන්නේ එහෙම කට්ටියනේ. එහෙම උත්සාහ කරනකොට මෙයාට 이르දියක් ආවා. ඒ 이르දියේ ස්වභාවය තමයි අර අතිශය ලොකු ජවයක්. දැන් මෙයා අර කාමභෝගී ජීවිතය අතහැරලා තවුස්දම් පුරන්න ගියයි කාමභෝගී ජීවිතය ගැන මෙයා සතුටක් නැහැ. මොනවා කෑම බිව්වත් මොනවා ඇඳ පැළඳත් මොන ගේ දොර තිබුණත් මොන මේ ආභරණ ආයතන තිබුණත් මෙයාට තේරෙන්න ඇති මේ මැරෙනවා මිනිස්සු කියලානේ. නේද? මැරෙනවා, වයසට යනවා, ලෙඩ වෙනවා, ආයි ඉපදිනවා පේනවනේ. ඉපදිනවා. එයාට ඒක පේන්න ඇතිනේ. ඉපදිනවා, ළමයි ඉපදලා අඬනවා, ළමයි ඉපදෙද්දි විලාප දීගෙන ඉපදිනවා. ඉපදිනට අම්මලා මැරෙනවා, ළමයි මැරෙනවා. දැන් ගෙවල් වල තියෙනවනේ ඒ කාලේ. දැන් ස්පිරිතාල ඉන්න කටට මේවා පේනවා. ඒතර එයාලට ඒක පේන්නේ තියාටනේ. ළමයි අඬාගෙන යනවා, දෙමාපියෝ දුක් වෙනවා, කණ්ඩ බොණ්ඩ දුෂ්කර තා ඇති කරනවා. ඊළඟට ලෙඩ වෙලා වයසට ගිහිල්ලා කෙඳිරි ගාගෙන නේද? දිරලා මැරිලා යනවා, විලාප දීලා අඬනවා. මේවා දැකලා මෙයාට කලකිරෙන්න ඇතිනේ. ඊට පස්සේ මෙයා හිතන්නේ මේ ගෙවල් දොරවල් මාලිගා වැඩක් නැහැ. මම යනවා තවුස්දම් රකින්න කියලා යන්න ඇති. එහෙම තමයි වෙන්න ඇති. ගිහිල්ලා ආවේ නැහැ. මෙයාගේ කාමයන් ගැන එපා වීමත් එක්ක මෙයා බණ භාවනා කරා. භාවනා සාර්ථකයි. මෙයාට 이르දියක් ලැබුණා. ඒ 이르දිය බලවත්. 이르දිය ලැබුණාන් පස්සේ මෙයා හිතන්නේ මේ රටේ නෙමේ මේ තියෙන්නේ මේ මැරෙන මේ ස්වභාවය මෙහෙම නැති තැනක් ඇති කොහේ හරි. නේද? කියලා මෙයා කල්පනා කරා නොමැරෙන නොයිපදෙන යලි හට නොගන්න වයසට නොයන තැනක් ඇති ලෝකේ කොහරි. එහෙම තැනකට යන්න ඕනේ කියලා තමයි මෙයා දුවන්න පටන් ගත්තේ. තේරුණාද? සිද්ධිය. දැන් මේ බලන්න මෙයා ඒක නෙමෙයි අහන්නේ. නමුත් මෙයාට උනේ මොකද? මෙයාට කණ්ඩ බොණ්ඩත් ඕන නෙමෙයි. මිනිස්සෙක්නේ. 이르දිය ලැබුණා මිනිස්සෙක්. කෑම බීම ටික ගත්තා. මහසියාරියා ආයෙත් දිව්වා. අවුරුදු 100යි මෙයාගේ ආවිෂ. අවුරුදු 100 වෙනකන් මෙයාට ආවිෂත් මතක නැහැ. දොළ මැරිලම වැටුණා. නමුත් මෙයා කාමයන් අතහැරපගෙනානේ. මෙයා ගිහිල්ලා බඹලුව ඉපදුනා. ඒ ගිහින් ටික කාලයක් යද්දි මෙහෙ මනුෂ්‍ය ලෝකේ බුදු කෙනෙක් පහළ වුණා. ඒ කතාව පැතිරෙන්න ඇතිනේ. දැන් මෙයා අතර කොහොම කෙනෙක් දෙයකට උත්සාහ කරගෙන ඉද්ද? මෙයා සුළුපටු දෙයකට උත්සාහ කරගෙන ඉද්ද? නෑ. පොඩි දෙයකට උත්සාහ කරගෙන නෙමෙයි නේද? මෙයා විශාල බලාපොරොත්තුවක් තියාන මහ කැපකිරීමක් කරු අනික් මිනිස්සු කාමයන් එක්ක විනෝද වෙද්දී මෙයා බලන්නකො වෙච්ච මහන්සිය. නේද? හිතා ගන්න බැරි මිනිස්සු ලෝකේ ඉන්නවනේ. අපි මොනවද කරන්නේ නේ? නේද? අපි කරන්නේ මොනවද නේ? ඒතර මෙයාගේ උත්සාහය අසාර්ථකුණා, මෙරළ වැටුණා. නමුත් එයා යහපත් සිතින් හිටපු කෙනෙක්. එයා දෙවියන් අතර ඉපදුනා. ඉපදෙලා යම් කලක් කෙනකොට මනුෂ්‍ය ලෝකේ බුදු කෙනෙක් පහළ වෙලා.
එහි දීර්ඝයිනේ ආවිෂ. ඒ ආවිෂ දීර්ඝයි. දීර්ඝ කාලක් ඉන්න ඇති. මෙයා සැනින් ආවා බුදුරජාණන් වහන්සේ ළඟට. ඇවිදින් වැඩි දේ කතා කර හිටියද? කෙලින්ම ඇහුවේ මොකද්ද? යතනුකෝ බන්තේ න ජායති න ජීයති න මීයති න චවති න උප්පජ්ජති සක්ඛානුකෝසෝ බන්තේ ගමනේන ලෝකස්ස අන්තෝ ඥාතුන් වා දට්ඨුන් වා පාපුනිතුන් වාති. ස්වාමීනි භාගතුන් වහන්සේ නොයිපදෙන නොමෙරෙන නොදිරෙන නොමෙරෙන යලි හට නොගන්නා වූ අන්තයකට පාගමනින් ගිහිල්ලා දැනගන්න දැකගන්න ඒ ගමන අවසන් කරගන්න එහෙම තැනකට පැමිණෙන්න පුළුවන්ද කියලා ඇහුවා. බලන්න ඒතර ඒ ගමන එයා දෙවියන් අතර ගියත් එයාගේ අදහස අතහැරියේ නෑ නේද? ඔන්න මිනිස්සු. අපි නම් චුට්ටක් බන භාවනා කරලා හරි ගියේ නෑ මේක හරියන්නේ කියලා ගිහිල්ලා කරකරුවත් බඳ ගන්නවනේ. එහෙම වෙච්ච අය අපිට සමහරු මහාන වෙන්න කියලා එනවා. පොඩ්ඩ වෙනුන් ගිහිල්ලා පස්සේ ආවෙන්න දීගයක් ගිහිල්ලා ළමයි ලපටිත් එක්ක එනවා. එහෙම කට්ටිය ඉන්නවා. සමහරු බන භාවනා කරලා හරි ගියේ නෑනේ කියලා මෙන්න වෙන මොන හරි කරන පස්සේ මෙන්න බලන්න කට්ටිය මෙන්න මිනිස්සු අදාහ ගන්නව නන්නේ නේද? මනුෂ්‍ය ලෝකේ ඉපදුනා. හොඳට කම්සප තියෙන්නද මෙයාට? හොඳට කම්සප තියෙන්න ඇති. කම්සප වින්දා කිසි අර්ථයක් නැහැ කියලා දැනුණා. දැනුනේ මොකද? මිනිස්සු මැරිලා යනවා. මිනිස්සු වයසට යනවා. මිනිස්සු ලෙඩ වෙනවා. ඉපදිනවා පේනවා, අඬනවා පේනවා, විලාප දෙනවා පේනවා. මෙයා දකින්න ඇති. දැකලා මේක හරියන්නේ නැහැ. මටත් මෙහෙම වෙනවා. මමත් දිරයිනේ. මමත් මැරෙයිනේ කියලා මෙයාට ඒ ගැන එපා වුණා. මෙයා තවුස්දම් රැක්කා. මෙයාගේ අර කාමෙන් කෙරේ එපා වීම අතිශය බලවත් නිසා 이르දිපව ලැබුණා. 이르දියේ ජව සම්පන්නයි. මෙයාගේ අදිෂ්ඨානය අතහැරියද? දැන් වෙන අය නම් සමාධියක් ලැබුණ ගමන් දැන් ඉතින් මට මුකුත් ඕනේ නැහැ මට සමාධිය තියෙනවානේ කියලා අදහස අතරනේද? දැන් සමහරත් අපි නෝ තවුස් දඟලක් කියනවා. තවුසට මිනිස්සු සලකනවා. අයි තවුස බඩගිනි හිටියේ නෑනේ. තවුසට මිනිස්සු වඳින්න ඇති, පුදන්න ඇති, සලකන්න දෙනේ. වෙන මිනිස්සු නම් ඒ ටික ලැබුණාම නිකන් ඉන්නවනේ. දැන් ඉතින් මට සැලකෙලි තියෙනවා. මෙයා ඒවට ගියෙත් නෑ. මෙයා දිගටම බණ භාවනා කරානේ. සමාධිය ලැබුණා. වෙන අය නම් සමාධිය ලැබුණාම ඒත් යට වෙනවනේ. දැන් මට සමාධිය දෙනවා මේක මං කියලා දෙනවා කියලා පටන් ගන්නවනේ. එයත් නෑ. 이르දි ලැබුණා. වෙන අය 이르දි ලැබුණොත් දැන් මට ඉර්ධි තියෙනවා කියලා ගමේ ඇවිල්ලා ඉර්ධිය පෙන්නනවා නේද? ඥාතින් ඉර්ධිය පෙන්නනවා ගමයට ඉර්ධි පෙන්නලා වසඟ කරගන්න පුළුවන් කියලා එනවනේ. මෙයාට හිතනවා එයා ඒක කරේ නෑ. ඇයි? එයාගේ අරමුණ වෙන ඒ අරමුණ ඊට වඩා බලවත්. එයා ඒ අරමුණ සඳහාම සිත පිටුවන් හිටා. ඉර්ධිය ලැබුණා එයාගේ ඉලක්කය කරා යන්න පටන් ගත්තානේ. එයාගේ අර මරණය, වයසට යෑම, ලෙඩවීම ආදී දේවල් ගැන තිබුණ බිය 이르දිය ලැබුණත් තිබුණා. නේද? ඒකයි යා දැන් වෙන අයට නම් මිනිස්සෙක් කියලා වැඳ ගමන් අදහස අමතකයිනේ. නේද? මිනිස්සෙක් කියලා පිරිකරක් දීලා වඳිනවා. අනේ සාමීනි ඔබ වහන්සේ දැක්කමත් අපිට ලාභයක්. ඔබ වහන්සේලා වගේ මේ හුදකලාව ඉන්න කට්ටිය දකින්නත් අපිට ලාභයි. අනේ අපිට අනුකම්පාවෙන් වඩින්නකෝ කියනවා. ඒතර ඔක්කොම අමතකයි. මෙයාට අමතකුන්නේ නැහැ. 이르දිය ලැබුණත් අමතකුන්නේ නැහැ. එයාගේ අර දුක් සහිත දේවල් ගැන තියෙන බය එහෙම පිටින්ම තිබුණා. 이르දිය ලැබුණන් පස්සේ එයාගේ ඉලක්කයට යලි මතක් වුණා. ඒ ඉලක්කේ තිබුණානේ යාට නේද? එයා කල්පනා කරා එහෙනම් මැරෙන්නේ නැති තැනක් ඇති. ලෙඩ වෙන්නේ තැනක් ඇති. වාසියට නොවන තැනක් ඇති. යලි උපදින්නේ නැති තැනක් ඇති කියලා එයා වේගෙන් ඒ කෙරවල හොයාගෙන ගියා. එහෙම තැනක් කොහෙද කියලා හොයන් ගියා. එයාගේ අදහස අයින් වුණේ නැහැ. මැරිලා වැටෙනකනුත් එයා ගියා අදහස අමතකුන්නේ නැහැ. එයා දෙවියන් අතර ඉපදුනා. ඒත් අදහස අමතකුණාද? නෑ. වෙන අය නම් දෙවියන් අතර ඉපදුන පස්සේ එතන ඒ සැපටලිලා ඉන්නවනේ. ඒ සැපටලින පස්සේ අමතකයිනේ. නේද? නමුත් එයාට එහෙත් අමතකුන්නේ නැහැ. ඒ අදහස මතකයි. එයා බුදුරජාන් වහන්සේ
පහළ වුණාන් පස්සේ බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ආවා. වෙන අය නම් එතෙන්ටම ඒක අමතකයිනේ. නේද? ඒක අමතක වෙනවා. වෙන වෙන දේ කතා කරනවානේ. බලන්න මේ ඉලක්කය කියන එක. හොඳින් පිළිහිටියන් පස්සේ කෙනෙකුට. ඡන්දය කියන්නේ ඔන්න ඕක. ඔය වගේ එකක් වෙන්න ඕන. මම මේ කාලේ ඡන්දය ගැන කතා කරන්නේ. ඡන්දය ලිහිල් වුණාම කෙනෙක් අනේ ඔබ වහන්සේ දැක්කත් හොඳයි දැක්කත් සතුටක් කියලා කිව්වනම් ඇති. ඔබ වහන්සේලා හරි වාසනාවන්තයි කියලා ගම ඉලක්කය අමතකයි. ඡන්දේ දුර්වල ගම ඉවරයි. ඡන්දේ දුර්වල වුණොත් ඊතා සුළු ලාභයෙන් ශ්‍රාවකත්වේ නැති කර ගන්නවා. ලොකු ලාභ ගැන කවර කතාවද? බලන්න මේ ඡන්දේ බලවත් කරගත්ත මිනිස්සු බුදු කෙනෙක් නැති කලක බුදු කෙනෙකුගේ ධර්මයක් නැති කලක බුදු කෙනෙක් විසින් පෙන්නන ධර්මයක සමීපයට ගිය මිනිස්සු ලෝකෙ හිටියා. බුදුරජාණන් වහන්සේ කොච්චර සතුටෙන්ද මේ වගේ අය දැක්කහමනේ. දැන් භාග්‍යතුන් වහන්සේ කිසි වෙහෙසක් නැහැ නේද මෙහිම අය මුණ ගැසීම. මෙහාට කරුණු කීව. ඇයි භාග්‍යතුන් වහන්සේ බිහි වෙන්නත් කලින් පහළ වෙන්නත් කලින් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ සුවඳ හොයාගෙන ගිය මිනිස්සු. අපි බුදුරු පහළ වෙලා රහතුන් පහළ වෙලා මේ බුදුරුන්ගේ සුවඳ තාම ලෝකේ තියෙද්දි අනිත් පැත්ත බලන් හිතෙනවා. කම් සුවඳ කම් සැපට හිත යනවා. මෙන්න මිනිස්සු නේද? අපි මේ වගේ අය ආදර්ශයට ගන්න ඕන. ඡන්දය කියන්නේ මෙහෙම බලවත් දෙයක් බවට පත් කරන්න ඕන. ඒත රෝහිතස්ස දෙවියන් කියන්නේ අතිශය බල සම්පන්න ඡන්දයක් තිබුණ කෙනෙක්. බුදු කෙනෙක් පහළ වීමට පෙර. මොකක්ද ඔහුගේ ඡන්දය? නොදිරෙන, නොමියෙන, නොයිපදින, යලි හට නොගන්නා තැනකට යන්න ඕන. කොහෙද ඒ තැන? හෙව් අය. බුදුරජාන් වහන්සේ නමක් නැති නිසා තැන දන්නේ නැහැ. නමුත් එයාට විශ්වාස වෙනවා බුදු කෙනෙක් අනිවාර්යෙන් දැන ගන්නවා එතන. දන්නවා. එයාවා. ආපහු මං එයා මුකුත් නැහැ. ඇහුවේ මේ කරුණ. ගොඩක් වෙලා ගත්තේ නැහැ. ඇවිල්ලා ස්වාමීනි භාගතුන් වහන්සේ යම් නොයිපදින නොදිරෙන නොමියෙන චුත නොවෙන යලි හට නොගන්නා වූ තැනකට පාගමනින් ගිහිල්ලා ඒ තැන දකින්න දැනගන්න පුළුවන්ද? දකින්න පුළුවන්ද? එතෙන්ට යන්න පුළුවන්ද කියලා ඇහුවා. ඒකට තමයි භාගතුන් වහන්සේ දේශනා කළේ යත්තුනකෝ ආවසන්න ජායති න ජීයති න මියති න චවති න උපජ්ජති නාහං තං ගමනේන ලෝකස්ස අන්තං ඥාතේයං දත්තේයං පත්තේයං තී වදාමි. එහෙම තැනකට යන්න පුළුවන් කියලා මම කියන්නේ. නොමියෙන නොයිපදෙන් නොමිරෙන නොමියෙන චුත නොවෙන යලි හට නොගන්නා වූ අන්තයකට ඉබඳු අන්තයකට පාගමනින් යන්න පුළුවන් කියලා මම කියන්නේ කියලා. මෙයාට සතුටු වුණා. ඇයි මෙයා උත්සාහ කර කෙනෙක්නේ නේද? එයා උත්සාහ කර කෙනෙක්. ඒතර එයාගේ සතුට කොහොම තියෙන්නද නේ? එයාගේ ආශ්චර්යයි ස්වාමීනි අద్භූතයි. අච්චරියං බන්තේ අභූතං බන්තේ යාව සුභාසිතං බන්තේ භගවතා තත්තකෝ ආවසෝ න ජායති න ජීයති න මියති න චවති න උපජ්ජති නාහං තං ගමනේන ලෝකස්ස අන්තං ඥාතේයං දත්තේයං පත්තේයං තී වදාමි. එවත්නි නොයිපදෙන නොදිරෙන නොමියෙන චුත නොවෙන යලි හට නොගන්නා එබඳු ලෝකයේ අන්තයකට පාගමනෙන් ගිහිල්ලා එබඳු තැන දැනගන්න පුළුවන් දකින්න පුළුවන් එබඳු තැන පැමිණෙන්න පුළුවන් කියලා මම නොකියමි කියන ඒ භාගතුන් වහන්සේගේ සුභාසිතයේ ස්වාමීනි භාගතුන් වහන්සේ ආශ්චර්යයි අద్භූතයි කියලා ඔහු ප්‍රකාශ කරනවා. ඒකල තමයි පරණ සිද්ධි. ඒතොර යාට පරණ සිද්ධි මතක් වෙනවා. ලස්සන සංවාදයක් නේ. මෙන්න ධර්මයේ බලන්නනේ. ඊළඟට කියනවා ස්වාමීනි භාගතුන් වහන්සේ මම පරණ සිද්ධියක් කියන්නම්. දැන් භාගතුන් වහන්සේ මේ සිද්ධිය නොදන්නව නැද්ද? සිද්ධිය දන්නවා. නේද? නමුත් ඒක ඊටාම හොඳ සිද්ධියක් නිසා කියන්න කිව්වා. බලන්න බුදුවරු ඊටා දක්ෂයින්ට අහුම්කම් දෙන හැටි. බුදුවරු පවා දක්ෂයින්ට ප්‍රියයි. මේ තමයි ප්‍රියස් මුණ ගැහිම.
මිහිරි මුණගේ බුදුරු පවා ඒ දක්ෂයින් ප්‍රිය කරනවා. ඒ වෙහසක් වෙන්නේ නැහැ ඒ වගේ අය. ඊට පස්සේ පරණ සිද්ධිය කියනවා. පරණ සිද්ධිය කියනකොට භාගතුන් වහන්සේ සතුටින් අනුමෝදන් වෙන්නේ නැති. මොකද මේ දක්ෂයෙක් නිසා. ඊළඟට මෙයා කියන ස්වාමීනි භාගතුන් වහන්සේ ආශ්චර්යයි අద్භූතයි. එවත්නි යම් තැනක නූපදීද නොදිරාද නොමියේද චුත නොවේද නැවත හට නොගනයිද ලෝකයේ ඒ කෙරවල පාගමනින් දත හැකිය දැක්ක හැකිය පැමිණිය හැකියයි මම නොකියමි යන්න භාගතුන් වහන්සේ විසින් මනවින් වදාලා ඉතා හොඳින් දේශනා කළා කියලා මෙයා යල්ලි සතුටින් ප්‍රකාශ කරනවා. ඊළඟට භාගතුන් වහන්සේ දේශනා කරනවා එවත්නි මම ලෝකයේ කෙලවරට නොපැමිණ දුක් කෙලවර කිරීමක් නොකියමි. නකෝ 50 ආවසෝ අප්පත්වා ලෝකස්ස අන්තං දුක්ඛස්ස අන්ත කිරියං වදාමි. එවත්නි මම මේ ලෝකේ කෙරවලට නොගොස් දුකෙහි අවසන් කිරීමක් නොපනවමි නොකියමි. නමුත් මේ සංඥා සහිත සිත තියෙන මේ බඹයක් පමණ වූ ශරීරයේම ලෝකයේ සමුදයත් ලෝක නිරෝධයත් ලෝක නිරෝධගාමිනී පටිපදාවත් මම පනවමි කියලා භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා. මෙතන බලන්න අපි පහුගිය දවස්වල දිගටම ඉගෙන ගත්තේ දුකෙන් නිදහස් වෙන්න ඕන කියන ආසාව එහෙම නැත්නම් රාග දේශ මොහ දුරු කරන්න ඕන කියන කැමැත්ත ඒකට අපි ඡන්දය කියන වචනේ තමයි භාවිත කළේ. අපි නෙවෙයි භාගතුන් වහන්සේ භාවිත කළ වචනේ. ඒ ඡන්දය කියන වචනේ තමයි අපි තේරුම් ගන්න උත්සාහ කළේ. ඒතර ඒ ඡන්දය උපදව ගන්නත් වඩන්නත් සම්පූර්ණ කරන්නත් අපි උත්සාහ කරන්න ඕන. ඒ සඳහා වෑයම් කරන්න ඕන. ඒ සඳහා වන ධර්මයන් තමයි අපි පහුගිය කාලේ දිගටම කතා කළේ. ඒතර ඒ දැනුම ඒ තේරුම් ගැනීම බුදුරජාණන් වහන්සේගේ වචනේ පිළිගැනීමෙන් එහෙම නැත්නම් ශ්‍රද්ධාව ඇති කර ගැනීමෙන් තමයි යමෙකුට කරන්න පුළුවන්කම තියෙන්නේ. නැත්නම් භාගතුන් වහන්සේගේ වචනය බැහැර කරලා හෝ ඒ වචනය නොඅසා හෝ ඒ වචනය ගැන දන්නේ නැතුව දුකින් නිදහස් වීමක් ගැන හිතන්න හෝ එහෙම අදහසක් කෙනෙකුට හිතට එන්නේ නැහැ. දැන් අපිට තේරෙන්න ඕන දුකින් නිදහස් වෙනවා කියන අදහස ගොඩකට ඇති වුණාට ඒක කරගන්න සමත් වෙන්නේ නැත්තේ මේක තේරෙන්නේ නැති නිසා මොකද්ද කරන්න කියලා දන්නේ නැතිකම නිසානේ. දැන් සීල සංස්කාර වලින් නිදහස් වෙන්න ඕන සීල සංස්කාර අවබෝධ කරගන්න ඕන මේ වගේ කිව්වහම සීල කියන්නේ මොකද්ද කියලා තේරෙන්නේ නැහැ ගොඩකට නේ. සංස්කාර තේරෙන්නෙත් නැහැ සීල කියලා තේරෙන්නෙත් නැහැ. නමුත් බලන්න දැන් අපි පහුගිය ටිකේ කතා කර දේශනාවල තියෙන කරුණු සහ අද කතා කළ දේශනා වල තියෙන කරුණුත් එක්ක අපිට තේරුම් ගන්න පුළුවන් සීල සංස්කාරයන් කියන්නේ මොනවද කියන එක ඉතා පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. ඒ වගේ අනිත්‍යයි කියන කරුණ ලොකු ගැඹුරක් නැතුව පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා මේ ධර්මයන් අසුරු කරගෙන ඉතා නිවැරදි පිරිසුදු දැනුම ඇති කරගන්න. ඒ නිවැරදි පිරිසුදු දැනුම අපට මඟ පෙන්නාවි වෙහසක් නැතුව පීඩාවක් නැතුව ශ්‍රාවකත්වයේ උපදවගෙන ශ්‍රාවකත්වය සම්පූර්ණ කරගන්න මඟ පෙන්නයි. ඉතින් අපි සෙත් පතනවා සිළු දෙනාටම මේ උතුම් ධර්මයන් ඊටාම සතුටෙන් ඊටා යහපත් සිතින් දරාගෙන තම තමන්ගේ ජීවිත සාර්ථක කරගන්න සිළු දෙනාට වාසනාව උදා වේවා. දැන් සමහර අය මිනිස්සු අනුකරණය කරනවානේ. ඒතර මේ රෝහිතස් දෙවියන් අනුකරණය කිරීම නෙවෙයි අපිට තියෙන්නේ. අපට අනුකරණය කරන්න තියෙන්නේ සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලානේ. නමුත් මේ වගේ අය දැක්කහම
මේ වගේ ගැන දැනගත්තාම අපි අපේ ආකල්ප යහපත් කරගන්න හොඳ පූර්ව ආදර්ශයන්. නැත්නම් හොඳ චරිත විදිහට තේරුම් ගන්න ඕනේ. දැන් අපිට හිතෙන්නේ වෙනත් දේවල් නේද? කෙනෙකුගේ හැසිරීම් ගත්තාම අපිට ඒකේ මේ වටිනා දෙයක් ගන්න බෑනේ. නේ? වටිනා දෙයක් ගන්න බෑ. දැන් රෝහිතස්ස බලන්න යා කාම ලෝකේ හිටපු කෙනෙක්. මිනිසෙක්නේ. මිනිසෙක් කර. කවුද යාගේ තාත්තා? බොහෝජ කියන කෙනාගේ පුත්‍රයා. කියන රෝහිතස්ස කියලා නමෙන් හිටිය මේ ඉසිවරයෙක් විදිහේ ඉඳලා තියෙනවා. නමුත් මිනිස්සෙක්නේ නේද? මිනිස්සෙක්යා. ඒකයි මට කල්පනා වුණේ මිනිස්සෙක් විතර දැන් ඉස්සර සමහරු එහෙම ගිහි ගෙදර අතහැරලා ගිහිල්ලා මේ තපස් රකින්න කියලා අපි අහලා තියෙන්නේ. එහෙම කෙනෙක් මේ සිද්ධිය බලපුවාම. මෙහා ගිහි ගේ අතහැරලා ගිහිල්ලා තපස්වරෙක් විදිහට දැන් ඔයගොල්ලන් තපස් රකින්න හිතෙයිද දන්නේ ඊළඟට. මීට වඩා හොඳයි තපස් කරන කියලා එහෙම හිතන්න එපා. මේ බුදුරු නැති කාලක වෙන දේවල් නේ. තපස් රැක්කොත් ඉර්ධි ලැබෙයි කියලා හිතෙන්න එපා. මොකද ඉර්ධි ලැබන්න නෙවෙයි නේද? ඉර්ධි ලැබලත් එයා බලන්න දැන් නේද? ඉර්ධි ලැබලත් එයා හිතුවේ එයාගේ අදහසනේ. නේද? ඒකත් මම ඔයගොල්ලන් කියන්න ඕන. මේ දැන් මේ ඉලක්කය ගැන මතක තියාගන්න. ඉලක්කය අනිවාර්යෙන් මිනිස්සෙක් යහපත් පැත්තට, නිවැරදි පැත්තට යොමු කරන දෙයක්. ඉලක්කයේ දුර්වල වුණොත් එහෙම වෙන වෙන පැති වලට හැරිලා යනවා. දැන් ඉගෙන ගන්න ළමයි පාව එහෙමනේ. ඉලක්කේ නැත්තම් වෙන වෙන පැති වලට යනවනේ හැරිලා. දැන් විශ්වවිද්‍යාලයේ ළමයි බලන සමහර කට්ටිය. සමහරව මරණේනේ ගෙදර ගේන්නේ. නේ? වෙන වෙන දෙයට යනවා. ලෙඩකින් මැරෙන්නේ නෙවෙයි මං කියන්නේ වෙනත් ප්‍රශ්න ඇති කරගෙන නේද? එහෙම නැත්තම් වෙන වෙන දෙයට නවස් වෙනවා. ඉලක්කයක් තිබ්බනම් ඒ ඉලක්කේ කරා යනවා. ඉතින් රෝහිතස්ස බලන්න මෙයා තාපසයෙක් වුණා. තාපසයෙක් වුණාන් පස්සේ මට 이르දියක් ලැබුණා. මේ සිද්ධිය අපි ගත්තොත් මේක ඇතුළ වෙන්නේ නැත් ඒකයි. 이르දියක් ලැබුණා. ඒ 이르දිය තමයි අර බල සම්පන්න මෙයාට ලොකු ජවයක් හම්බෙලා තියෙනවා. ඒ සිද්ධි මේකේ මුකුත් නැහැ. මේ ඒ ජවයේ තමයි මෙයාට වේගෙන් යන්න පුළුවන්. දුවන්න පුළුවන්. ඒ වේගයේ කොච්චරද කිව්වොත් තමයි යා විස්තර කරන්නේ. දක්ෂ දුනු ශිල්පියෙක් හොඳ පුහුණු දුන්නින් විදින කෙනෙක්. තල් ගහක් කඳ පසාර කරන් යන්න ඊතලෙන් විදිනවනේ ආන් ඒ වගේ ජවයක් මට තිබ්බා කියනවා. ඒතර මෙයාගේ වේගය තවදුරටත් කියනවා මූද එක පැත්තකින් අනිත් පැත්තට අඩිය තියන්න පුළුවන් දුවලා. ඉතින් මේක විශ්වාස කරන්නේ නැහැ සාමාන්‍ය මිනිස්සු නම්. නමුත් 이르දි කියනවා එහෙම තමයි. එහෙම තියෙනවා. ඉතින් මෙයාට අවුරුදු 100ක් ආවිස කියනවා. ඒ අවුරුදු 100ම මෙයා දුවගෙන ගියා කියනවා. ලෝකේ කෙරවලට යන්න. ඉතින් මේ දේශනාවස්සේ මම කිව්ව ඔක්කොම ටික නෑ. ඔයගොල්ලෝ මේක ඇහුවොත් තේරෙයි. නමුත් මට අපිට කල්පනා වෙන්නේ මෙයා නිකම්ම නෙවෙයි දුවන්න ඇත්තේ කෙරවල. ලෝකේ කෙරවලට යන්නේ. නේද? මොකද්ද යා තියෙන හොයලා තියෙන කෙරවල? එයා මොකද්ද හොයලා තියෙන කෙරවල? ඈ? දැන් අපි දුවන්නේ නම් නේද? අපි දුවන්නේ කාපට් පාරවල් තියෙන්නේ කොහෙද? එහෙමනේ අපිනේ. ලස්සන ගොඩනැගිල්ල තියෙන්නේ කොහෙද? AC ගොඩනැගිල්ල කොහෙද? එහෙම මිනිස්සු යනවනේ. ඒත් යම් දේ හොයන් යන්නේ. නේ? මිනිස්සු හොයන් යනවා එහෙම දේවල් නේ. නේද? දැන් මෙයා බලන්නකො හොයාගෙන ගිය දිහා. මෙයා ඉස්සලා ගෙවල් දොර අතල්ලා ගියා කැලේට ගියා බණ භාවනා කරා තාපස කියලා හිටියා. නමුත් මෙයාගේ අදහස බලවත් නිසා මෙයාට සමාධිය ඇති වුණා. ඒත් අදහස අතහැරියේ නෑ. 이르දි ලැබුණා. ඒත් අදහස අතහැරියේ නෑ. දැන් මම මේ අදහස ගැන කියන්නේ. දැන් බලන්න අපිට අදහසක් තියෙනවා. යම් මිදකින් බණ ඇහුවා කොහොම හරි මේකෙන් තේරුණා ටිකක් ඇත්තනේ නම් දුකයි තමයි. නිවන අවබෝධ කරගන්න කෙන මහාන වෙනවා. මහානුනම් පස්සේ අපි හිතමු අපිට ඔන්න එතකොට ඊට පස්සේ මිසු සලකනවා. මිසු අගය කරනවා, වඳිනවා, පුදනවා. ඒතර අපිට ඒ ලැබෙන දේත් එක්ක අපේ අදහස අමතකුණොත් අසාර්ථකයි නේද? අසාර්ථකයි. අපි මෙහිම දේශනාවක් මේ දේශනා මාලාව තුළ කතා කරා. මතකද දේශනාව?
ඈ චූලසාරෝපම සූත්‍රය නේ චූලසාරෝපම සූත්‍රය මතකයි. ඒතර දැන් රෝහිතස්ස කියන කෙනා බලන්නකො. මෙයා ගෙදර අතර ගියා තාපසෙක් වුණා. උනේ ඇයි මේ අතහැලා ගියේ මේ මෙයාට එපා වීමක් තිබුණා ලෝකේ ගැන. ඒකයි අපි තේරුම් ගන්න ඕනේ. නිකම්ම ගියේ නෑ මෙයා. මෙයා හොයලා තියෙන යමක්. මොනවද හොයලා තියෙන්නේ? මෙයා හොයලා තියෙනවා නොමරෙන තැනක් තියෙනවද? නොදිරණ තැනක් තියෙනවද? වයසට නොයන තැනක් තියෙනවද? යලි නූපදින තැනක්, යලි හට නොගන්න තැනක් තියෙනවද කියලා හොයලා මෙයා. එහෙම තැනක් තමයි මෙයා බලන්න ඇත්තේ. මොකද එහෙම වෙන්න ඇත්තේ මෙයාට මේවා දැකලා මේ ගැන එයාට බයක් ඇති වෙලා තියෙනවනේ. මෙයා හිටපු වටපිටාවේ මිනිස්සු දිරනවා, ලෙඩ වෙනවා, මැරෙනවා, ඉපදිනවා. මෙයාට පේනවා. මෙයා ඒ ගැන බයක් මෙයාට ඇවිල්ලා තියෙනවනේ. ඊට පස්සේ තමයි මෙයා තාපසෙක් වෙන්න ඇත්තේ. තාපසෙක් වුණා පස්සේ ගොඩක් සලකනවනේ මිනිස්සු. ගොඩක් සලකනවා. වඳිනවා, පුදනවා, කන බොන දේ ගිහින් දෙනවා, ගරු කරනවා. ඒවට යට උන්නේ එයා. අයියාගේ අර වයසට යෑම ආදී දේවල් ගැන ඇති වෙච්ච අකමැත්ත බලවත්. ඊට පස්සේ එයාට සමාධිය ඇති වුණා, 이르දිය ඇති වුණා. එයාගේ ඉලක්කය බලවත් නේ. එයා කල්පනා කරා එහෙම තැනක් ලෝකේ කොහෙද ඇති. දැන් අපිට පොඩ්ඩක් සල්ලි හම්බුනොත් අපි යන්න යන රටවල ආන් ඒ වගේ තමයි. නේ? කාමයන් හොයාගෙන මිනිස්සු හැකියාවක් හම්බුන යනවා. අපි තුමු A level පාස් වුණා යන්න බලන නගරෙට. ගම අතහැරලා යනවා. A level උපාධියක් ගත්තා කොළඹට යනවා. ඊළඟ උපාධිය ගත්තා පිටට යනවා. ඒ වගේනේ. දැන් මෙයා බලන්නනේ. මෙයාට හම්බුණා ඉහළම තත්ත්වයක්. මෙයාගේ ඉලක්කයට මෙයා යනවා. මොකක්ද ඉලක්කය? යාට මැරෙන්නේ නැති තැනක්. ලෙඩ නොවෙන තැනක්. ජරාවටපත් නොවෙන තැනක්. ඉපදෙන්නේ තැනක් තියනවාද කියලා මෙයා අහන්නේ. මෙයාට හිතන ලෝකයේ කෙරවලේ කොහෙරි එහෙම තැනක් ඇති. කෙරවලක් එහෙම තැනක් ඇති කියලා හිතුවා. මෙයා ගියා. හොඳ කතාවන්නේ. ඉගෙන ගන්න ඕන දේවල්. මිනිස්සු අපි මේ පාඩම් ඉගෙන ගන්න ඕන දේවල් මෙහෙමයි ලෝකෙ හිටියා. බුදු කෙනෙකුත් නැහැ ඒ කාලේ. ධර්මී කෙනෙකුත් නැහැ. නේ? එයාර දෙවෙන් අතර ගියන් පස්සේ යාට එහෙදිත් මතක් වුණා. ඒ අදහසයක තියෙනවා එහෙදිත්. මොකද එහෙදිත් ගොඩක් සැලකිලි තියෙන්නේද? එහෙදිත් සැලකිලි තියෙන්නේද? දැන් මනුස්ස ලෝකයේ සැලකිලි වගේ නෙවෙයි දෙවෙන් අතර සැලකිලිනේ. ඒත් අමතක නෑ යාට. බුදුරජාණන් වහන්සේ පහළ වුණාන් පස්සේ එයා මෙහෙට ආවා. ඇවිල්ලා ඇහුවා. ඇහුවන් පස්සේ භාග්‍යවතුන් වහන්සේ කිව්වා එහෙම තැනක් මම කියන්නේ නැහැ කිව්වා. සතුටටපත් වුණානේ. ඒකයි මේ ආශ්චර්යම් බන්තේ අභූතම් බන්තේ කියලා එයා සතුට ප්‍රකාශ කරා. ඒ නිසා මේ ධර්මයේ අපිට වැදගත් වේවි. ඊටාම වැදගත් වෙනවා. අතිශයින් වැදගත් වෙනවා. සියලු සංස්කාර කෙරෙහි නිබ්බිදාවටපත් වීම පිණිස මේ ධර්මය අපට මඟ පෙන්වාවි. සියලු සංස්කාරයන් කොහි දැක්ක යුතුද? නේ? කොහෙද ඒක දකින්නේ අපි? දැන් අපිට ප්‍රශ්නයක් නේ. අපි සියලුම සංස්කාර කෙරෙහි නිබ්බිදාවටපත් වෙන්න ඕන. නිබ්බිදාවටපත් වෙන්න සියලු සංස්කාර වල අනිත්‍ය දකින්න ඕන. නේ? අපි අසරණයි නේද දැන්? කොහේ හොයන්නද? නේ? නමුත් භාගතුන් වහන්සේ අපිව අසරණ කරන්නේ අතරමං කරන්නේ නේද? ලෝකයේ අන්තයට නොගොස් දුකෙහි කෙරවල කිරීමක් මම පණවන්නේ නැහැ කියනවා. නමුත් ලෝකයේ අන්තයට පාගමනින් ගිහිල්ලා අන්තයක් දකින්න බෑ කියලාත් කියනවා. ඊට පස්සේ තමයි භාගතුන් වහන්සේ පෙන්වන්නේ ලෝකයේ කෙරවලක් දකින්න පුළුවන්. සංඥා සහිත සිත් සහිත බඹයක් පමණ වූ මේ සිරුරෙහිම ලෝකයත් ලෝක සමුදයත් ලෝක නිරෝධයත් ලෝක නිරෝධ ගාමිනී පටිපදාවත් පනවමි. ඉතින් මේ කරුණ අපි හොඳට මතක තියාගන්න ඕන. භාගතුන් වහන්සේ නිශ්චිතවම කියන දේ. ලෝකේ අන්තර නොගිහිල්ලා දුකේ කෙරවල කිරීමක් පනවන්නේ නැහැ. නමුත් පාගමනින් ගිහිල්ලා ලෝකේ අන්තයට යන්නත් බෑ. ලෝකේ අන්තයක් දකින්න බෑ. නමුත් භාගතුන් වහන්සේ පෙන්නනවා සංඥා සහිත සිත සහිත බඹයක් පමණ වූ
මේ ශරීරෙහි ලෝකයක් ලෝකේ සමුදයත් ලෝකේ නිරෝධයත් ලෝක නිරෝධ ගාමිනී පටිපදාවත් පනෝමි. එතකොට අපට ලෝකේ කෙරවලට නොගොස් ලෝකේ දකින්න පුළුවන්කම තියෙනව නේද? නේද? ඒතර භාගතුන් වහන්සේ ශ්‍රාවකයා වෙහෙසටපත් නොකොට ශ්‍රාවකයා ඊටාම සුවපහසුවටපත් කරලා ඒ ශ්‍රාවකත්වය සම්පූර්ණ කරන්න ධර්මයේ කියා දෙනවා. නේ? මුළු ලෝකේම දකින්න පුළුවන් දුර නොගොස් නේ? ගොඩාක් දුර නොගොස් ලෝකේ දකින්න පුළුවන්. කිසිම දෙහාක දුරක යන්න ඕනේ නැහැ. බඹයක් පමණ වූ සිත සහිත සංඥා සහිත මේ ශරීරය තුලම ලෝකයක් ලෝක සමුදයත් ලෝක නිරෝධයත් ලෝක නිරෝධ ගාමිනී පටිපදාවත් භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා. ඒ නිසා මේසා පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් ධර්මය, මේසා නිවැරදි ධර්මය, සුවසේ තේරුම් ගන්න පුළුවන් ධර්මය තියෙන කාලේ මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න ඕන. මේ බඹයක් පමණ ශරීරය තුල සියලු සංස්කාර දකින්න පුළුවන්. සියලු සංස්කාර වල යථාර්ථය දකින්න පුළුවන්. ඒතර සියලු සංස්කාර වල යථාර්ථය මොකද්ද? අනිත්‍ය බව, අස්තිර බව. ඊළඟට අස්වැසීමක් නැති බව දකින්න පුළුවන්. ඉතින් ඒ හැකියාව උපදව ගන්න. ඉතින් ඒ සඳහා අපිට මේ කටයුතු ගොඩාක් බහුල කරගෙන කටයුතු බහුලයි කියවම නිතරම හිතන්න මේ නිකාම ඉඳීම නෙමෙයි කටයුතු අඩු කරනවා කියලා කියන්නේ. ඊළඟට මේ වත්පිළිවෙත් ආදී දේ කටයුතු බහුල වීම විදිහට හිතන්න එපා. ඒ වත්පිළිවෙත් ආදී දේ කටයුතු නෙමෙයි ඇත්තටම. ඒවා අපි කළ යුතු බුදුරජාන් වහන්සේ පනවන දේවල්. ඒවා අපි කරන්න ඕන. ඒ කියන්නේ දොරක් අරින්න වහන්න ඕනනේ. ජනෙලයක් අරින්න වහන්න ඕන. නැත්තම් ඒක දොර ජනෙල වෙන්නේ නැහැ නේද? ඒ වගේ එකක් තමයි මේ භික්ෂුව වේවා ගෙදරක ඉන්න උපාසිකාව වේවා ඒ තමන් ඉන්න කින තැන අදාළ කටයුතු කර ගැනීම. ඒක කටයුතු කම්මාරාමතා නෙමෙයි. ඒවා අනිවාර්යයෙන්ම කරන්න ඕන. ඒවා නොකොට මාර්ගයේ ඇති වෙන්නේ නැහැ. පැහැදින්නේ නැහැ. ඒක කරන්න ඕන. ඒවා කටයුතු බහුල වීම නෙමෙයි. ඒක කවදාවත් වර්ධවා ගන්න එපා. අනිවාර්යෙන්ම භාගතුන් වහන්සේ පනවපු වත්පිළිවෙත් කරන්නම ඕන. ඒක නොකොට කවදාවත් කෙරෙන්නේ නැහැ. කවදාවත් නිවන් මාර්ගයට එන්නේ නැහැ. මොකද වත්පිළිවෙත් සම්පූර්ණ නොකර සීලය සම්පූර්ණ වෙන්නේ නැහැ කියලා භාගතුන් පෙන්නනවා. ඒ ගැන අපි වෙනමම කතා කරමු වෙනම පස්සේ දවස් අපි කාලය අරගෙන කතා කරමු. එතකොට තව තේරෙයි. මම හිතනවා ඔයගොල්ලන්ට ඒවා විස්තර කරන්න අවශ්‍ය නැහැ කියලා මම හිතන එක මම විස්තර නොකරන්නේ. මේ විස්තර කළ යුතු දෙයක් තමයි මම මේ දීර්ඝව කතා කළේ. මම ගොඩාක් කලින් නම් මම හිතුව එකක් මේ කරුණ කියන්න ඕන කියලා. විස්තර කරන්න ඕන කරුණක් මම විස්තර කරේ. නැත්තම් වත් පිළිවෙත් කිරීම කළ යුතුද නොකළ යුතුද කියලා ඔයගොල්ලන්ට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. භාගතුන් වහන්සේ ඒක කරන්න කියලා කිව්වම කරන්න ඕන. වත් පිළිවෙත් කිරීම කටයුතු බහුල වීමක් වෙන් හිතන්න එපා. අපිට පනවලා තියෙන වත් පිළිවෙත් ටික අනිවාර්යයෙන්ම කරන්න. එතකොට ඒක අපහසුයක් වෙන්නේ නැහැ. නමුත් අපිට මේ වෙනත් බාහිර ලෝකයට සම්බන්ධ කටයුතු මිනිසුන්ගේ කටයුතු වේවා, සමාජයේ කටයුතු වේවා, රටේ කටයුතු වේවා, නැත්නම් විශාල විහාර කර්මාන්ත කටයුතු, ඒ වගේ කර්මාන්ත ඒ වගේ කටයුතු බහුල කරගෙන දුර ගමන් බිමන් ආදී දේවල්, සමාජ කටයුතු ඒ වගේ දේවල් ලොකු පිරිස් ඇසුරු කරන කටයුතු කිරීම ඒ වගේ දේවල් එහෙම කාර්ය බහුල කරගෙන ලෝකය දකින්න බෑ. මොකද ලෝකේ තියෙන්නේ තමා තුළ ලෝකේ තියෙනවා. තමා තුළම තියෙන්නේ. මේ බඹයක් පමුණු ශරීරය තුළ තියෙන එකක්. ඊළඟට අපි අනික් සූත්‍රයේදී අපි ඉගෙන ගන්නනේ ලෝකය කියන්නේ මොකක්ද කියලා. ඇස කන නාසය දිව ශරීරය. ලෝකේ අන්තය කියලා පෙන්වන්නේ එතනනේ. ලෝකේ එතන තියෙන්නේ. එතනම තමයි අන්තය දකින්න තියෙන්නේ. ඒ නිසා මේ ඊටා පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් ධර්මයේ තියෙන කාලේ මේ ධර්මයන් තේරුම් අරගෙන තම තමාන්ගේ විමුක්තිය ඇති කරගන්න උත්සාහ කරනවා. සිතපතම යන්නේ සිළු දෙනාටම සුවසේ මේ ධර්මයේ පුරුදු කරන්න සිළු දෙනාට වාසනාව උදා වේවා. සාදු සාදු